ඔබ රැඳී සිටින්නේ බදා දවසේ වින්දනීය උදෑසන වාස්තු විද්‍යාව වැඩසටහනත් එක්කයි. මම ආරම්භයේදී කිව්වා මිනිසාගේ බුද්ධියෙන් සහ ශක්තිය නිර්මාණය කරපු දේවල් ගොඩක් මේ ලෝකේ තියෙනවා කියලා. ඔබේ නිවසත් එවන් වූ දෙයක්. ඒ නිසාම නිවසේ යම්කිසි දෝෂයක් නිසා යම් කෙනෙකුට බලපෑමක් වෙන්න පුළුවන්. ඔබට නිවසේ එකට රැඳී සිටීමේ හැකියාව නැති වෙන්න පුළුවන්. ඇයි මෙහෙම දේවල් වෙන්නේ කියන කාරණාව පසුගිය සති ගණනාවක් තිස්සේ සත්‍ය ඔබට ඔප්පු කරද්දී අද දවසේ සුපුරුදු විදිහට මේ ගැන කතා බහ කරන්න ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරලා මහත්මයා ඉන්නවා. අයිබෝන්. අයිබෝන් සගා. නිශාන්ත මහත්මයා අපි හැම වෙලේම පසුගිය දවස්වල කතා බහ කරා වාස්තු විද්‍යා ප්‍රශ්න තියෙන ගෙවල් පිළිබඳව. අපි මෙහෙම හිතමු දැන් යම්කිසි කෙනෙක් තමන්ගේ ගෙදර නිර්මාණය කරන්නේ හරියටම වාස්තු විද්‍යා දෝෂයක් නැතිව කියලා හිතමු. දැන් සමහර ගෙවල් වල තියෙනවා නිශාන්ත මහත්මයා මේ එහෙම දෝෂයක් නැතිව නිවසක් ඉදි කරත් ප්‍රශ්න වැඩි අපිට දකින්න ලැබෙනවා. අපිට මේ ගෙදර ඉන්න බෑ. අපේ ගෙදර නිතරම ප්‍රශ්න කියන ඉන්නවා. සමහර වෙලාවට මේ දේවල් ඇති වෙන්න මොන වගේ හේතු වෙනවද? ඔසක දැන් අපි මතක ඇති ඔබතුමාට මම මුලදී පැහැදිලි කරා වාස්තු විද්‍යාවේ පෙනෙන දෝෂ සහ නොපෙනෙන දෝෂ කියලා කොටසක් තියෙනවා. දැන් අපි ඊශාන දිශාව අශුභ කර ගැනීම, නිරිත දිශාව, ගිනිකොන දිශාව සහ අපිට මේ පේන්නා වූ ගෙදර තියෙන වටපිටාවේ අපිට පේන තියෙන දෝෂ ගැන අපි කතා කරා. ඒතර ඔබතුමන් කතා කරන දෙයට ගැබ්බෙන්නේ මේ නොපෙනෙන දෝෂ කියන දේ. ඒතර නොපෙනෙන දෝෂයන් සුළු සුළු දෝෂවත් අපි කතා කරා ප්‍රධාන දොර කෙලින් මොනවාක්වත් තියන්න එපා මේ අප විසින් දාගන්න දෝෂ කියලා. ඊට අමතරව මේ අපි විසින් නොහිතා කරන වැඩ කටයුතුත් තියෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම සගා දැන් සාමාන්‍යයෙන් ඕනම ගෙදරක රෙදිපිලි වගේ දේවල් වැලක වගේ තමයි දාන්නේ. සමහර අවස්ථාවලදී වැහි පොදක් එහෙම එන වෙලාවක අපි ගෙනල්ලි වල සමහරකට ගේ ඉස්සරහම තියෙන පුටු උඩින් තමයි ඔය රෙදි ටික දාලා තියන්නේ. ඒ කියන්නේ ප්‍රධාන උළුවස්සට ආසන්න තියෙන මේ පුටුවක් උඩින් ඒක ගොඩක් ප්‍රායෝගිකව කෙරෙනවා. ඇතම් විට රාත්‍රියේදී ඔක ගේට ගන්නත් අමතක වෙනවා. හැබැයි මේ ගෙදර ගෘහමූලිකයා ඊට පස්සෙන්ද රැකියාවට නික්මල යන්නේ සගා මෙන්න මේ අර එකතු කරලා තියෙන රෙදි පිළි ටික ඉස්සරහට මේ සම්මුඛ වනසේ තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ අද පාවාහන් එහෙම ටිකක් නොයෙකුත් ඇඳුම් පැළඳුම් වලට නොයෙකුත් විලාසිතාවන්ගේ පාවාහන් සරප්පු භාවිතා කරන එක ඉතාමත් හොඳයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සගා සමහරවිට මේ ප්‍රධාන උළුවස්ස කෙලින්ම තමයි මේ ෂූරැක් එක තියලා තියන්නේ. අපි කියන්නේ මේ දාන පාවාහන් ටික ගලවලා ප්‍රදර්ශනාත්මක ලෙස තව කෙනෙකුට පෙන්වන්නත් එහෙම තියෙනවා. ඉතින් ඒක එහෙම හොඳයි තියෙන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ප්‍රධාන උළුවස්සට කෙලින් එවැනි දෙයක් තිබීම තරම් යහපත් නැහැ. හේතුව මේ ගෙදරින් අපි පිටවෙල යන්නේ යම්කිසි ආදායමක් ගේන්න නම් මෙවැනි පාවාහන් ඒ වගේම රෙදි පිළි වගේ දේවල් ඒ උළුවස්සට ආසන්නෙන් ඉදිරියට මුණ ගැසෙන ආකාරයට සම්මුඛ වන ආකාරයකට තැබීම ඊ타ත්ම තදබල දෝෂ ඇති කරන සගා මානසික වශයෙන් තියෙනා වූ උද්දීපනය, මානසික ශක්තිය, ඒ වගේම එයාගේ තියෙනා වූ දැනුම හැකියාව, දක්ෂතාවය ඉදිරියට ගෙන එන්න ඊ타මත් විශාල වශයෙන් දෝෂ ඇති කරනවා. උදේ රැකියාව නික්ම යනවා විතරක් නෙමෙයි සගා. රැකියාවක් ඉවර වෙලා ගෙදරට එන තමාගේ ආදායම උපයන්නව නිසි අයුරින් පිළිගැනීමේ තත්වයන් පවා යම් යම් නිවෙස් තුල අවම වශයෙන් පැවතීම තුල වාස්තු විද්‍යානුකූලව කොයිතරම් හොඳට ගේ හදලා තිබ්බත් ඒ සතුට සැනසුම Taman තුලට නිසි පරිදි නැති වුණොත් මේ වාස්තු විද්‍යාවෙන් දෙන ශක්තියෙන් පවා යට ගන්න බෑ සගා. හරි අපි ඒ ගැන කතා කරමු නිශාන්ත මහත්තයා දිගටම 2444 දුරකථනය 244556 දුරකථනය විවෘත වෙනවා ඔබ වෙනුවෙන් වාස්තු විද්‍යාව ගැටළු විසඳන්න. කෙනෙක් ඉන්නවා පොළොන්නරුවෙන් ප්‍රියන්ත අයිබෝන්. අයිබෝන්. ප්‍රියන්ත අයිබෝන් ප්‍රියන්ත අපිට කියන්න මේ ඔයාගේ උපන්දිනේ උපන් වෙලාවයි? 1978යි 8යි 10. ගෙදර රූපවාහිනී යන්ත්‍රයේ හඬ පොඩ්ඩක් අඩු කරන්න කියලා යෝජනා කරනවා ප්‍රියන්ත. උදේ 11යි 13ට. සමාවෙන්න ප්‍රියන්ත අපිට කියන්න උපන්දිනේ නැවසර 1978යි 8යි 10. 1978 8 වෙනි මාසයේ 10 උපන් වෙලාව 11යි 13ට උදේ. උදෑසන 11යි 13 අපිට කියන්න නිවසේ දිග පළල දිග 48යි පළල 34යි. දිග 48යි පළල 34යි. ප්‍රියන්ත අපිට කියන්න විශේෂ කාරණාවක් තියෙනවද දැනගන්න? මට මේ දැනගන්න ඕන මෙතන දෝෂ තියෙනවද මොකද්ද කියන එක තමයි දැනගන්න ඕන නිවසේ. හරි දුරකථනයේ රැඳී සිටින්න නිශාන්ත මහත්මයා සූදානම් ඉන්නේ. ගෙදර මොන වගේ දෝෂ තියෙනවද කියන කාරණාව පැහැදිලි කරගන්න නිශාන්ත මහත්මයා කතා කරේ. ප්‍රියන්ත මහත්මයාගේ නිවස ගැන බලද්දී අය 4යි වැය 0යි හැටියට තියෙනවා. නමුත් අය 4 කියන්නේ වාස්තු විද්‍යානුකූලව විතරම් සුභාගයක් නෙමෙයි සගා. නැකත් රාශි සහ ආයුෂ පොරොන්දම් වල තමයි දුර්වලතාවයන් තියෙන්නේ. ඊට අමතරව මෙතුමාගේ ජම්මපත්‍රයට අනුව සෙනසුරුගේ මහදශා අතුරු දශා පැවතීම තුලත්
ඔබතුමාට ටිකක් ඒ රාෂ්ට්‍ර කපල තත්ත්වයන් වැඩි කරලා තියෙනවා. මෙතන ආයුෂ පොරොන්දම සහ රාශි පොරොන්දම් වල දුර්වලතාවය නිසා මේ වෙලාව වෙනකොටත් ඔබතුමාගේ වම් අතේ වම් පාදයේ යම්කිසි ආබාධයකට ලක් වෙලා දින්නේ. ඔව් මම ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් වුණා නිශාන්ත මහත්තයා මේ ළඟදී නිතරම ඒ කියන්නේ ඇක්සිඩන්ට් වෙන්න ගත්තා දවස් 4 වතාවක් විතර මාස 3ක් 4 ඇතුළත නිකම් මේ කියන්නේ කවුරුත් නොහිතන විදිහට හැප්පෙනවා කියන්නේ මගේ වැරද්දක් නෙවෙයි කොහේ හරි අනේකක් ඇඟට ඇවිල්ලා හැප්පෙනවා ඒ වගේ දේවල් වෙනවා ඒකයි මම ගොඩක්ම ඔබතුමා නැගෙනහිර තමාගේ නැගෙනහිර දිශාවට වෙන්න gedara පෝටිපෝවක් හරි එහෙම නැත්නම් කාමරයක් හරි මොන හරි දෙයක් එකතු කර ගැනීමක් කරාද මේ මෑත කාලීනව ඔව් නිශාන්ත මහත්තයා අන්න දැන් නැගෙනහිර දිශාවට ඒ කෑල්ල එකතු කර ගැනීම තුල ඔබතුමාගේ gedara නැගෙනහිර දිශාවට වඩා බස්නාහිර දිශාවේ ඉඩකඩ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවද? වැඩි නිශාන්ත මහත්තයා. ඔව්. දැන් මෙන්න සෙනසුරුගේ බලපෑමත් සගා මෙතන තියෙන්නේ. ඒ වගේම ඔබතුමා විවාහකද? විවාහකයි නිශාන්ත. ඔබතුමාගේ බිරිඳට පවා මෙතන මේ යෝනි පොරොන්දන් තුල තියෙන අශුභතාවයේ රාශි පොරොන්දන් තුල තියෙන අශුභතාවය නිසා බිරිඳට පවා නිදන්ගත රෝග පීඩා ඇති කිරීමේ ඉඩකඩ තිබෙනවා. මොකද නමගේ ප්‍රියන්ත මහත්මයා නිදන්ගත රෝග පීඩා ඇති කිරීමේ ඉඩකඩ ඉතාමත් වැඩි. මොකද තරුණ මහත්මයෙක් නිසා එතුමියගේ සෞඛ්‍ය පැත්තට පවා මේ නිවසේ තිබෙනා වූ තත්වයේ තරම් යහපත් තත්වයක් නෙමෙයිගෙන දෙන්නේ. ඔබතුමාට හැකියාවක් තිබේ නම් උතුරයි දකුණයි අතර යාවෙන පරිදි නැගෙනහිර පැත්තේ තියෙන ඉඩකඩ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් බස්නාහිර දිශාවෙන් අතිවාරමක් ඔබතුමන් ගොඩනගා ගැනීමක් කරන්න. ඒ වගේම ඔබතුමා බෞද්ධද? මම බෞද්ධ. ඔබතුමාට හැකියාවක් තිබේ නම් විශේෂයෙන්ම අමාවක පෝය දවස් 3ක් ඔබතුමාත් බිරිඳටත් දරුවෝ ඉන්නවනම් දරුවන්ගේ වයස් වලට ගැළපෙන විදියට තල තෙල්, ලබ තෙල්, එළඟි තෙල්, පොල් තෙල් එකතු කරලා පහන් මාලාවක් දැල්වන්න. අනිවාර්යයෙන් මෙන්න මේ නැගෙනහිර දිශාවේ ඉඩකඩ අඩු වෙලා බස්නාහිර දිශාවේ ඉඩකඩ වැඩි වීම ඔබතුමාට ඔය නිතර අනතුරු වලට ලක් වීම, වම් අතේ වම් පාදයේ ආබාධතා ඇතිවීම වලට හේතු වෙනවා. ඒ වගේම බිරිඳ රැකියාවක් කරනවද? බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද මහත්තයා? නිශාන්ත මහත්මයා මම ඒක කියන්න තමයි කතා මේ ඒ කියන්නේ මේ උත්සාහ කරේ. නිශාන්ත මහත්තයා කතා කරන නිසා මම නිශ්ශබ්දව හිටියා. මේ වැඩසටහනට සම්බන්ධ වෙන නිශාන්ත මහත්තයා මම මාස ගාණක් ඉඳලා ඉවරලා මේ උත්සාහ කරා. නමුත් බැරි වුණා. අද වාසනාවකට වගේ ඇත්තටම මේ හිරු ටීවී නාලිකාවට ඔබ වගේ කෙනෙක් මේ නාලිකාවේ අපට මෙහෙම මේ වගේ උපදෙස් ගන්න ලැබෙන්න සලස්වුවාට ඇත්තටම හිරු ටීවී නාලිකාවට ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. ඒ කියන්නේ ගොඩක් පිං නිශාන්ත මහත්තයා ඔබතුමාටත් මේ වැඩසටහන සහභාගී වෙලා මේ උපදෙස් අපට දෙනවට ගොඩාක්ම පිං. මොකද මගේ නෝනාට මගේ ඇඟේ මේ හිරිගණු පිපෙනවා කියනකොට මගේ නෝනා නිදන්ගත රෝගයක් තියෙනවා ඔබතුමා කිව්වා වගේ මගේ නෝනා පිළිකාවකින් පෙළඹෙන මේ වෙලාවේ පිළිකාවක් තියෙනවා නෝනාට. ඇත්තටම මේ දේවල් මේ ඇත්තටම මේ හිරු ටීවී නාලිකාවටත් නිශාන්ත පෙරේරා මහත්මයා ඔබතුමාට ගොඩාක් පිං මේ ඇත්තටම ගොඩාක් පිං. අය වචන වලින් මට ඊට එහා කියන්න බෑ නිශාන්ත මහත්මයා. ඇත්තම සත්‍යතාවය කියන දේ මත ගොඩක් දේවල් පදනම් වෙලා තියෙනවා. මොකද රූපවාහිනියේ ඉදිරිපිට වාඩි වෙන ඔබ බුද්ධිමත් වෙන නිසා අපිට බොරුවක් කරන්න බෑ. මේ වැඩසටහනේ සත්‍යතාවය තමයි ඔබේ උපන්දිනය, උපන් වෙලාව සහ ඔබේ නිවසේ වර්ගඵලය අපිට ලබා දුන්නොත් යම්කිසි දෝෂයක් තියෙනවා නම් සත්‍යතාවය අපි ඔප්පු කරන්න සූදානම්. ඒ ගෞරවය අපේ නිශාන්ත පෙරේරා මහත්මයාට ලැබෙන්න ඕනි කියලා මතක් කරන ගාම කෙටි විරාමකින් පස්සේ නැවතත් අපි හමු වෙමු. විරාමයට කලින් පොළොන්නරුවේ ප්‍රියන්ත මහත්මයා අපිට කතා බහ කරා. එතෙම ඒ දුරකථන ඇමතුමට අවශ්‍ය කරන පිළියම් පිළිබඳ අපි කතා බහ කරන්න ඕනේ. නිශාන්ත මහත්මයා නැගෙනහිර පැත්තේ ඉඩ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා කිව්ව නිවසේ. ඒ හරහා තමන්ට ඒ වගේම ආදරණීය බිරිඳට සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. දැන් මේකට මොනවද පිළියම් නිශාන්ත මහත්මයා? මොකද ඇත්තටම සගා බස්නාහිර තමයි සෙනසුරු නියෝජනය කරන්නේ. දැන් එතුමාගේ ජන්මපත්‍රයට අනුව තුලා ලග්නෙන් සිත නැකතෙන් ඉපදිලා තියෙන්නේ. ඒ රාෂ්ට්‍ර කපලකාරී තත්ත්වය ඉතාමත් ඉහළයි. දැන් මම එතෙන්දී පැහැදිලි කරේ ඒකයි බස්නාහිර ප්‍රදේශයෙන් අතිවරමක් දාන්න කියලා උතුරු නැගෙනහිර යා කරගෙන. ඒතර නැගෙනහිර පැත්තේ ඉඩ ප්‍රමාණය කොහොමත් වැඩි වෙනවනේ. ඊට අමතරව මේ ස්ථානයේ මේ ආයුෂ පොරොන්දන් ඒ වගේම දේවතා පොරොන්දන් වල අශුභකාරී තත්ත්වයන් තුල බිරිඳ විශේෂයෙන් මේ යුග ජීවිතය නියෝජනය කරන මේ සගා දකුණු දිශාව. ඒකෙන් නිර්ත දිශාව තමයි ඉතාමත් වැදගත් ප්‍රදේශයක් වෙන්නේ. ඒතර මේ එතුමියගේ මේ සෞඛ්‍ය පීඩා තත්ත්වයේ මගහරව ගන්න වෛද්‍ය විද්‍යාවද දියුණුවයි සගා. අපි මෙතෙන්දි පැහැදිලි කරන්නේ වෛද්‍ය විද්‍යාවට අභියෝග කිරීමක් නෙමෙයි. බෙහෙත් කොච්චර ගත්තත් Tamanට මේ නිවස තුල ඉඳගෙන බෙහෙත් වල අපි කියන්නේ මොකද බෙහෙත් පත්තියම් වෙන්නේ නැහැ. බෙහෙත් අල්ලන්නේ නැහැ කියන වචනනේ තියෙන්නේ. ඒ නිසා වැදගත්ම දේ තමයි හැකියාවක් තිබේ නම් නිර්ත දිශාව. දකුණයි බස්නාහිරයි අතර ප්‍රදේශයේ අඟහරුවාද දවස් 3ක්. එතුමන්ලා බෞද්ධ නිසා අඟහරුවාද දවස් 3ක් උදෑසන 6:30ට පෙර ඉර උදාවෙන් පසු සහ උදෑසන 6:30ට පෙර ධාන්‍ය වර්ග විශේෂයෙන් කඩල මුං ඇට වගේ දේවල් පක්ෂීන්ට දීලා
උදේ 6යි පායි 6:30යි අතර අනිවාර්යෙන් දහන්නේ මාර්ග දීලා අර අත්තිවාරමක් දාගෙන ඒ අපේ කතා කරපු මහත්මයාට තමාගේ බිරිඳ වාදනීය බිරිඳ එක්කගෙන යන්න කියන්න තමන් අපේක්ෂා කරන බටහිරෝ දේශීය වෛද්‍ය ක්‍රමයකට අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා සගා නිසි ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් එතකොට. ඔව් තමන් නිවසේ ජීවත් වෙද්දී ඇසුරු කරන අයත් එක්ක ඇති වෙන ප්‍රශ්න නිසා තමන්ගේ ජීවිතයට යම්කිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. නිශාන්ත මහත්මයා දැන් ගොඩක් දෙනෙක් උදේ වැඩට එද්දී හැම හිතනවා මේ කවුරු හරි කෙනෙක් තමන්ගේ මූණට මුණ ගැහුණොත් සුබ කෙනෙක් මුණ ගැහුණොත් ඒ දවස සාර්ථක වෙන්න ඕනේ කියලා. අපි ඊගෙන කතා බහ කරන්න ඕන දුරකථන ඇමතුමක් තියෙනවා. ඒකනත් එක්ක කතා කරලා අයිබෝන් සුබ දැසනා. අයිබෝන්. අයිබෝන් සුබ දැසනා. සුබ දැසනා. ඔබතුමීගේ නම කියන්න අපිට. මම මීගමින් කතා කරන්නේ මහත්තයාගේ නම සුගත්. ඔව්. උපන්දිනේ උපන් වෙලාවයි කියන්න. ඔව් කියන්න අපිට උපන්දිනේ. උපන් අවුරුද්ද 1979යි 2/19. 1979 දෙවෙනි මාසේ 19 වෙනිදා උපන් වෙලාව පස්වරු 9යි 26. පස්වරු 9යි 26 නිශාන්ත මහත්මයා. අපිට නිවසේ දිගපළල කියන්න වර්ගඵලය වර්ග අඩි 2431.25යි 2432.2.1යි අපවන් 2431.2.5යි විශේෂ කාරණාවක් තියෙනවද ඔබතුමීට දැනගන්න? ඔව් අපිට ආර්ථිකය තමයි ගොඩක් දුර්වල මහත්යට දැන් හැකියාවක් නැහැ. හරි දුරකථනයේ නැති සිටින්න නිශාන්ත මහත්මයා විස්තර කියයි ඔබතුමිය දුරකථනයේ නැති සිටින්න. ආර්ථික ගැටලු තියෙනවායි කියලා තමයි සුදත් මහත්මයා නේද? මෙතනදී පැහැදිලි කිරීමක් කරේ අය 8යි අය 2යි වැය 8යි ඒ වගේම රාශි දේවතා සහ ආයුෂ පොරොන්දන් වල අසුභකාරී තත්වයක් තියෙන්නේ. මේ නිවස ගොඩනැගීමක් කරේ මහත්මයා විදේශගත රැකියාවක් කරමින්ද කොහොමද මිස්? ලංකාවේ රැකියාව කරන ගමන් තමයි මේ හැදුවේ. අලුතෙන්ම ආතුරම් දාලා අලුතෙන්ම තමයි හැදුවේ. මෙන්න මෙතනදී තියෙන විශේෂත්වය තමයි මිස් මේ ගෙදර අයවැය පාද අතර තියෙනා වූ දුර්වලතාවයන් මතු කරලා තියෙනවා. ඊට අමතරව තියෙන විශේෂත්වය තියෙන සගා මේ අර එක තැනක ඉඳගෙන රැකී ආරක්ෂා කිරීම එක තැනක ඉඳගෙන ආදායම් ඉපීමේ දුර්වලතාවයක් අපේ සුදත් මහත්මයාට ගෙනත් දීලා තියෙනවා. මට කියන්න ඔබතුමියලා දැන් මේ නිවසේ පදිංචි වෙලාද ඉන්නේ? ඔව් පදිංචි වෙලා ඉන්නේ. ප්‍රධාන උළුවස්ස තියෙන්නේ කොයි දිශාවටද? ප්‍රධාන උළුවස්ස තියෙන්නේ උතුරට බස්නාහිරට චුට්ටක් බර වෙන්න උතුරට තමයි තියෙන්නේ. පිටිපස්සේ උළුවස්ස? පිටිපස්සේ එකක් තියෙනවා නැගෙනහිරට යන්න එකක් තියෙනවා ගිනිකොර පැත්තට එකක් තියෙනවා. හොඳයි. දැන් ප්‍රධාන දිශානුව ගත්තන් පස්සේ උතුරට දකුණට සහ නැගෙනහිරට කියන දිශාවන් වලට තමයි මේ උළුහව් වැටීමක් වෙන්නේ. ඒ වගේම ටිකක් අනුදිශාගතව ගත කිරීම ටිකක් සුබ මදි. නමුත් කෙසේ වුණත් තද බල දෝෂකාරී තත්වයන් උළුහව් පිහිටීම තුල ඇති කළ නැහැ. ඔබතුමියලගේ උතුරු දිශාවේ ඉඩකඩ ප්‍රමාණය කොයිතරම් තියෙනවද දකුණු දිශාවටද වැඩිපුර තියෙන්නේ? උතුරු දිශාවේ ඉඩකඩ අඩුයි දකුණට පොඩ්ඩක් තියෙනවා. ඔබතුමියටත් මට උපදෙස් දෙන්න වෙන්නේ අපේ අර පෙර කතා කරපු අපේ මේ පොළොන්නරුවේ මහත්මයාට වගේම මේ උතුරු දිශාවේ ඉඩකඩ මදිවීම තරමක දෝෂකාරී තත්වයන් ඇති කළ දෙනවා. මෙතනදී සගා විශේෂයෙන්ම අපේ සුදත් මහත්මයාගේ නිවස තියෙන්නේ තද බල වාස්තු දෝෂ තත්වයකටත් වඩා සාමාන්‍ය වශයෙන් හැමදේම සකස් වෙලා තියෙන ඒ වගේම සාමාන්‍ය පරිදි මේ සමහර දේවල් දුර්වල වෙලා තියෙනවා. දැන් ප්‍රධාන දිශාවලට නෙමෙයි අනු දිශාවල් ගත වෙන්න තමයි උළුහව තියාගෙන තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම වාස්තු විද්‍යාඥයෙකු උපදෙස් පතන්න වෙනවා මේ සැලසුමේ ඔබතුමියලට අනිවාර්යයෙන්ම වර්ගඵලය වෙනස් කර ගැනීමක් කරන්න වෙනවා වර්ග අඩි 8ත් 13ත් අතර ප්‍රමාණයක්. හැබැයි මේ වෙනස් කර ගැනීම සුදත් මහත්මයාගේ නිවසේ දකුණු දිශාවෙන් තමයි බස්නාහිර දිශාවෙන් තමයි වෙනස් කරගන්න ඕන. උතුරු දිශාවෙන් සහ නැගෙනහිර දිශාවෙන් වෙනස් කරගන්න එපා. ඒ වගේම දෙමහල් නිවසක්ද ඔබතුමියලා ඉදිරි කරලා තියෙන්නේ? තනි තට්ටුවක්. එතකොට මේ නිවසේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට එක්කෝ මේ වැරන්ඩාවක් හරි එහෙම නැත්නම් කාපෝච් එකක් වගේ දෙයක් ඉදි කරලා තියෙනවද? ඔව් මේ වැරන්ඩ එකක් තියෙනවා. මේ උතුරෙන් ඒ දොර ගාවින් පටන් අරගෙන බස්නාහිර පැත්තට යනකම්ම වැරන්ඩ එකක් තියෙනවා. ඔබතුමිය බලන්න ඔබතුමියගේ ප්‍රධාන උළුවස්ස එක පැත්තක් බිත්තියට හේතු කිරීමක් කරලා හෝ එහෙම නැත්නම් උළුවස්ස ඉදිරිපිට හිටගත්තට පස්සේ අර වැරන්ඩ එකේ කණුවක් හෝ සම්මුඛ වන පරිදි තියෙනවද කියන එක. ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ පුංචි දෝෂකාරී තත්වයන් තුල තමයි ඔබතුමියගේ මේ වායවැය පාද වෙනස් වෙලා තියෙන්නේ. ප්‍රධාන දොරටුව බිත්තියට හේතු කරලාද තියෙන්නේ කොහොමද? ඔව් බිත්තියට හේතු වෙලා තියෙනවා. එතන ගලක්කින් නෙමෙයි තියෙන්නේ. ගලක් ඇරලා නෙමෙයි තියෙන්නේ. අර එන බිත්තියටම සාලින්නම් එන බිත්තියටම තමයි මේ එක පැත්තක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒතර දොරටුව කෙනෙක් හිටගත්තන් පස්සේ වැරන්ඩා එකේ කණුවක් එහෙම කෙලින්ම වැටෙන තත්ත්වයක් තියෙනවද? ඒක මට එච්චරම
නෑ. හොඳයි. අපි දැන් මේ කාරණාව පැහැදිලි කරපු නිසා අපිට රූප සටහනකින් මේක දකින්න හැකියාව තියෙනවා. මොකද බලන් ඉන්න අයට වැදගත් වෙවි. මේ තමන්ගේ ප්‍රධාන දොරටුව ඉදිරිපසින් තියෙන කණුවක් පිළිබඳව නේද? එහෙමයි. දැන් මොකද මෙවැනි තත්වයන් තුළ අපි වර්ගඵලයේ වෙනස් වීමත් වගේම සගා ප්‍රධාන උළුවස්ස යම්කිසි විද්‍යට බිත්තියට හේතු කරලා තියෙනවා නම් අන්න ඒ gedara දියුණුවේ යම් දුර්වලතා ගෙන දෙනවා. දැන් අපි දැන් වර්ග අඩි 8ක් 13ක් අතර ප්‍රමාණයක් තමයි මේ නිවසේ තියෙන දුර්වලතාවයන් තියෙන්නේ. ඒ වගේම තමයි අපි කියමු දැන් උළුවස්සත් හොඳට තියෙනවා නම් එක්ක උළුවස්ස කෙලින් සිටගත්තන් පස්සේ අපේ සම්මුඛවනසේ කණුවක් තියෙනවා අපි ඔකට කියනවා ස්තම්භ වෙද දෝෂය කියලා. ස්තම්භ දෝෂය නැත්නම් අපි කියන්නේ කණුවක් පිටින් දැන් මේ නිවසේ දකින්න පුළුවන් සගා දැන් මේ උළුවස්ස ඉදිරිපිට හිටගත්තාට පස්සේ ওই කණුවක් තියෙන ඉස්සරහට පේන්න. ඔය වගේ කාදම් මේ. ඒතකොට ඒකත් බාධාවක්. ඔව්. දැන් අපි උළුවස්සක් ඉදින් ඉඳගෙන අපි දැන් එළියට බහැලා යන තැන ගැන අපි කතා කරන්නේ සගා. ඔව්. දැන් ඔන්න ස්තම්භ දෝෂය කියන්නේ ඔන්න ඕකට. ඒතකොට අපේ ප්‍රධාන උළුවස්ස කෙලින් අපි ඉඳගත්තාට පස්සේ දැන් මේ ගේ ඇතුළට වෙන්නත් කණුවක් වෙනවා. එහෙම සමහර උදවිය ලස්සනට ඉදිරිපිටත් යනවා තියෙනවා සමහරකට ගේ ඇතුළෙත් යනවා තියෙනවා. ඔන්න ඕක විශේෂයෙන් මේ දියුණුව වලට බාධාවල් ඇති කරන්න පුළුවන්. ඔබතුමිය බෞද්ධද ක්‍රිස්තියානිද? ක්‍රිස්තියානි. ඔබතුමියට හැකියාවක් තිබේ නම් පවුලේ සෑම දෙනාගේම වයස් වලට ගැළපෙන විදියට කිරි ආහාරයක් හදලා අපි කියන්නේ උදෑසන නම් දේව මෙහෙයන් තියෙන්නේ කිරිබත් ස්වල්පයක්, සවසක නම් තියෙන්නේ කිරි ටොෆි වගේ දෙයක් හදලා ශාන්ත අන්තෝනි මුනින්ද්‍රයාගේ දේව මෙහෙයකට සහභාගී වෙච්ච උදවියට දීලා මෙන්න මේ වාස්තු විද්‍යාව දන්න කෙනෙක් ඔබතුමියලාගේ පැත්තේ වාස්තු විද්‍යාව පිළිබඳ දැනුම් තේරුම් තියෙන කෙනෙක් ගෙන්නලා මෙන්න මේ අඩි ප්‍රමාණය වෙන් කරගෙන මෙන්න මේ කටයුතු ටික සකස් කරගන්න ඔය ප්‍රධාන උළුවස්ස කවදා හරි වෙනස් කරගන්නකම් ඒ උළුවස්ස හේතු වෙච්ච කඳට හැකියාවක් තිබේ නම් තිරුවාන ගලක් තියන්න. එතකොට ඔබතුමිය ළඟ ඔය තියෙනා වූ දියුණුවේ බාධා කරදර නැතුව යාවිසක. වාස්තු විද්‍යාව පිළිබඳව ඔබට පැහැදිලි වෙන භාෂාවෙන් බදල් දවසේ අපි වාස්තු විද්‍යාව වැඩසටහනේ කතා බහ කරන්නේ ජීවිතවලට යම්කිසි බලපෑමක් වෙනවා නම් ඔබ අපේ හදවත වගේ හිරු ටීවී බලන ඔබට යම් බලපෑමක් වෙනවා නම් ඒක අපිට දැනෙනවා. ඒ නිසාම ඔබේ සාර්ථකත්වය තමයි හැමදාම අපි ප්‍රාර්ථනා කරන්නේ. කෙටි විරාමයකින් පස්සේ නැවත සැරයක් හමු වෙමු. විරාමයෙන් අනතුරු නැවත සැරයක් ඔබ රැඳී සිටින්නේ බදාදා දවසේ වින්දනීය උදෑසන වාස්තු විද්‍යාව වැඩසටහනත් එක්කයි 2445 දුරකථනය ඒ වගේම 244556 දුරකථනයේ විවෘත වෙනවා. ඔබේ නිවසේ වර්ගඵලය, ඔබේ උපන්දිනයේ උපන් වේලාව අපිට ප්‍රමාණවත් වාස්තු විද්‍යා ගැටලු හඳුනාගෙන ඒවට පිළියම් ලබා දෙන්න. කෙනෙක් දුරකථනයෙන් ඉන්න මේ වෙලාවේ අයබෝවන්. අයබෝවන්. මම සුබද්‍රා මම දෙල්ගොඩින් කතා කරන්නේ. සුබද්‍රා මහත්මිය අපිට කියන්න උපන්දිනය උපන් වේලාවයි 1940 4 වෙනි මාසේ 11. 1940 4 වෙනි මාසේ 4:11. උපන් වේලාව 4:58 පස්වරු. පස්වරු 4:58. ඔව්. අපිට කියන්නේ ඉවසේ වර්ගඵලය දිග 39 අඩි 39යි අඟල් 6යි. අඩි 39යි අඟල් 6යි පළල අඩි 20යි අඟල් 9යි. අඩි 20යි අඟල් 9යි. සුබද්‍ර මහත්මිය අපිට කියන්න විශේෂ කාරණාවක් තියෙනවද දැනගන්න? මට දැනගන්න ඕනි මම මේක මගේ සීයාගේ ගෙදර. හැබැයි සීයා මේක ප්ලෑන් එකක් මොකුත් නැතුව තමයි හදලා තියෙන්නේ. මට දැන් මේකේ කෑල්ලක් එකතු කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. මම එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැගෙනහිර දිශාවෙන්. ඔව්. ඉතින් මට ඒකේ හොඳ නරක කොහොමද ගුණයක් තියෙනවද කියලා තමයි දැනගන්න ඕනේ. හරි. නිශාන්ත මහත්මයා. ඔතන සුබද්‍ර මහත්මියගේ දැන් නිවසෙත් දෝෂ සහිතයි. ඒ නිසා ඔබතුමිය කෑල්ලක් එකතු කර ගැනීමේදී මේ දෝෂ ටික මගහරවන පරිදි එකතු කර ගැනීම තමයි තාමත් වැදගත් වෙන්නේ. පේන ඇති සගා මේකෙදී අයවැය ඒ වගේම යෝනි රාශි අංශක සහ ඖෂධ පොරොන්දම් වල අශුභකාරී තත්වයක් තියෙනවා. ඒතර සුබද්‍රා මහත්මිය මෙවැනි මේ පිහිටීම් තුල විශේෂයෙන්ම පදිංචි නිවසියන්ට නැත්නම් ප්‍රධානියට අස්ති ආශ්‍රිතව තමයි දෝෂකාරී තත්වයන් බහුල කරන්නේ. ඒ නිසා දැන් ඔබතුමිය කෑල්ලක් ඉදි කරන්න බලාපොරොත්තු වෙනකොට මොන වගේ දෙයක්ද? කාමරයක්ද නැත්නම් කොයි වගේ දෙයක්ද ඔබතුමිය ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ? කාමරයක් මහත්තයා මම ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. ඒක මට ඉදි කරන්න වෙන්නේ අර කලින් තියෙන කාමරේ ජනේලේ ගලවලා අයින් කරලා එතනින් දොරක් දාලා තමයි හදන්න හිතන්නේ. රයිට්. දැන් මහත්තයා කියන විදිහට මේක නැගෙනහිර දිශාවෙන් ඉදි වෙනකොට ඉඩම හරි ලොකු ඉඩමක් මේක. ඉතින් එතකොට අඩුවෙන්ම ඉඩ තියෙන්නේ නැගෙනහිර දිශාව. මම අර වෙලාසෙනුත් අහගෙන හිටියා. නැගෙනහිර දිශාවට ඉඩ අඩු වෙන එක හොඳ නැහැ කියලා කියපු නිසා මම ඒක විශේෂයෙන් මතක් කරේ. මේකේ උතුරු දිශාවට අඩි 150ක් විතරයි, බස්නාහිරට අඩි 100ක් විතරයි, දකුණු දිශාවට අඩි 80ක් විතර වගේ තියෙන ඉඩමක්. නැගෙනහිර දිශාවට
අඩි 27ක් විතර වගේ තමයි නැගෙනහිර දිශාවට තියෙන්නේ. ඔව් දැන් ඔබතුමියට මේ තමන් ඉදි කරන්න බලාපොරොත්තු වෙන කාමරය එහෙම නැත්නම් ගෘහාංගය ඔබතුමියට නැගෙනහිර පැත්තෙන් ඉදි කරොත් නම් ඔබතුමියගේ තියෙන දෛනික කටයුතු වලට පහසු වෙන නැගෙනහිර දිශාවෙන් ඉදි කරන්න. ඒතකොට නැගෙනහිර දිශාවේ අපි දැන් අඩි 27ක් තියෙනවා කියලා අපි ගත්තොත් අපි අඩි 10ක් කෑල්ලක් ගත්තොත් අඩි 17ක් තමයි ඉතුරු වෙන්නේ. එවිට ඔබතුමියට කරන්න තියෙන්නේ නැගෙනහිර දිශාවට අරගෙන බස්නාහිර දිශාවට අඩි 5ක් හෝ 6ක් හෝ ඉතුරු වෙන්න තියලා උතුරයි නැගෙනහිරයි අතරට අතිවාරමක් යොදන්න. එතකොට අපි දකින්නේ මේ සුභද්‍රා මහත්මියටගේ ඉඩමේ බස්නාහිර දිශාවේ ඉඩ ප්‍රමාණය අඩු වෙලා නැගෙනහිර දිශාවේ ඉඩ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. කෙසේ වෙතත් ඔබතුමිය කාමරයක් ඉදි කරනවා නම් අනිවාර්යයෙන්ම වාස්තු උපදේශක් ඔබතුමියට පතන්න සිද්ධ වෙනවා. මොකද මේ දැනට ඔබතුමිය පදිංචි නිවසෙත් ඔබතුමියට යම් යම් දුර්වලතා තිබෙන නිසා මොකද මෙවැනි පිහිටීම් තුල ඔය කාමරේ ඉදි කරනවයි කියන එක දැන් ගොඩාක් කාලෙක ඉඳන් හිතේ තියෙන්නේ නැති දවසින් දවස කල්යන එක අවසාන මොහොතේ කරන්න ගිහිල්ලා පැටලෙවෙන එක තමයි ඇති කරන්නේ. ඒ වගේම හුදකලා ගති ලක්ෂණ හුදකලා සිතුවිලි බහුල කරන පිහිටීමක් තමයි මේ තුල තියෙන්නේ. ඒ නිසා ඔබතුමිය නැගෙනහිර පැත්තේ ඉදි කරද්දී නැගෙනහිර තමාගේ කාමරේ අරගත්තට පස්සේ ඉතුරු වෙන ඉඩකඩ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් අත්විවරමක් දාන්න. එවිට ඔබතුමියගේ කටයුතු නිම කරගන්න පුළුවන්. විශේෂයෙන්ම සගා වර්ග අඩි 14ක් 16ක් අතර ප්‍රමාණයක දුර්වලතාවයක් තිබෙනවා. ඒ නිසා නැගෙනහිර දිශාවට ඉදි කිරීම ප්‍රායෝගික වශයෙන් ගැටලුවක් නෙමෙයි. හැබැයි ඉදි කරලා ඉවරනාට පස්සේ සගා ඒ ප්‍රමාණයට අමතරව බස්නාහිර පැත්තෙන් අපි අත්විවරමක් දාලා නිම කර ගැනීම වැදගත්. ඕක අපි තේරෙන භාෂාවෙන් කතා කරොත් එතකොට වාසුදේවතුමා හිතන්නේ උඩ ඉඳන් බලනකොට මේ ඉඩම විතරයි සුභද්‍රා මහත්මියට අයිති. ඒතර සුභද්‍රා මහත්මියගේ අත්විවරම තියෙන හින්දා බස්නාහිර ප්‍රමාණය ඉඩ වැඩි. අනිත් ඉඩම් කැල්ල වෙන කෙනෙක්ගේ කියන එක තමයි හිතන්නේ. හරි අපි දුරකථන ඇමතුම් ගණනාවකට අවස්ථාව ලබා දුන්නා. නිශාන්ත මහත්තයෝ දැන් සමහර වෙලාවට ගෙවල් වල නොසිතන ආකාරයේ ප්‍රශ්න ඇති වෙනවා. දැන් සමහර වෙලාවට අපි හිතමු මේ ගෙදර අමුත්ත වෙනවනේ. අමුත්ත ඇවිල්ලා අමුත්ත වාඩි වෙන ස්ථානයත් යම්කිසි දෝෂ සත්‍යයක් ඇති වෙනවා කියලා අපි අහලා තිනවා. අමුත්ත වාඩි වෙන ස්ථානයේ දෝෂාකාරී තත්ත්වයක් ඇති වෙන්න මොන වගේ කාරණාද බලපාන? දෙවතන අමුත්තන්ගේ වැදගත් වීම තීරණය වෙන්නේ සගා මේ තරුණ දුවාපුතුන් ඉන්න ගෙවල් වලට. විශේෂයෙන් විවාහදී කටයුතු ස්ථිර කරගන්න. දෙපාර්ශවීය වැඩිහිටියාදීන් මුණ ගැහිලා තමයි කොහොමද සතුරු සාමිච්චියේදීලා මෙන්න මේ කාලවකවානු මේ විවාහයන්ට සුබයි. එහෙම නැත්නම් යෝජනාවකින් වගේ එනවනම් ඒ අය ප්‍රථම වතාවට මේ නිවසට ඇවිල්ලා හිඳ ගන්න තැන. මෙන්න මේ තැන්වලදී විශේෂයෙන් මතක තබා ගත යුතු දෙයක් තමයි මේ ගිනිකොන දිශාව වගේ නම් අද ඉතින් අද නූතන සමාජය තුල තියෙන්නේ සෝපායකනේ සග මේ වාඩි වෙන සෝපායක තියෙන්නේ ගිනිකොන දිශාවේ න. අපිට රූපරාමුත් එක්ක මේ ගැන කතා බහ කරන්න පුළුවන්. මේ ගිනිකොන දිශාවක වගේ මේ තැනක සාකච්ඡා කරලා ස්ථිර තීන්දුව తీරනවා නම් කවදාවත් යන්න හම්බෙන්නේ නැහැ සග. දව පේනවා ඇති ඔබතුමාට. ඒතකොට නිකන් මේ ගිනිකොන දිශාවකට වැටෙන තැනකදී ඇවිල්ලා යම් කිසි කෙනෙක් සාකච්ඡා කරාට ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලය යවමයි. ඊට අමතරව හොඳට මතක තබා ගත යුතු දෙයක් තමයි මේ වහලවල් වලින් එන්න පුළුවන් මුදුන් යටලියා. ඒ වගේම අපි කියන්නේ දෙවෙනි මහලක ස්ලැබ් එකක් දාලා තියෙනවා නම් තියෙනා වූ අපි කියන්නේ මේ මොනවාද මේ කොලම් එක. එහෙම නැත්නම් බීම් එකක්. එහෙම නැත්නම් වතුර එකතු වෙන තැනක තියෙනා වූ කාණු. මෙන්න මෙවැනි දෙයක් මේ ප්‍රධාන අමුත්තන් ඉඳ ගන්න ස්ථානය හරහා වැටිලා තියෙනවා නම් ඒ ස්ථානය හරහා තියෙනා වූ ශක්තිය ඒ ස්ථානයේ නැත්නම් අපේ නිවසට ලබන්න පුළුවන් හැකියාව ධෛර්යය අනිත් අයගෙන් තියෙන සහයෝගය ගොඩක් අඩු වෙනවා සද. නිශාන්ත මහත්මයා දැන් අපි ඉස්සර නම් අර කොහේ හරි ගමනක් යද්දී ගෙන් එළියට බහලා හිස් කල ගෙඩියක් දැක්කම ඒක අපේ හිතට එක්තරා දුර්වලතාවයක් ඇති වෙන කාරණාවක් කියලා අහලා තිනවා. දැන් සමහරව උදෑසන තමන්ගේ රැකියාවට යද්දී එහෙම නැත්නම් තමන්ගේ සුබ කටයුත්තකට යද්දී පිරිපුන් කෙනෙක්. ඒ කියන්නේ තමන් සතුටටපත් වෙන කෙනෙක් දැකලා යන්න ආසාවෙන් ඉන්න අය ඉන්නවා. දරුවෙක් වෙන්න පුළුවන්, තමන්ගේ ආදරණීය බිරිඳ වෙන්න පුළුවන්, තමන්ගේ අම්මා වෙන්න පුළුවන්. දැන් මේක සිදු වෙන්නේ තමන්ගේ නිවස ඇතුළත. දැන් මේ කාරණේදී උදේම දකින්න කෙනාගේ ඒ පිරිපුන් බව, ඒ සිනහව, ඒ දේවල් හරහා තමන්ගේ ජීවිතේ සාර්ථකත්වයක් එනවා. ඔසක දැන් ඔතනදී පොඩ්ඩක් අපිට විද්‍යානුකූල පැත්ත සහ න්‍යායාත්මක පැත්ත කියලා දෙකක් තියෙනවා. පෙරමග සලකුණු කියලා යම්කිසි විශේෂාස්ත්‍රයක් ඔය. ඔය ඉස්සර නම් කාලෙක පුංචි කතාවක් මත මතක් වුණා හිඟන්නෙක් ඉස්සරහට රජතුමාව හිඟන්නා දැක්කයි කියලා රජතුමා නියෝග කරාලු හිඟන්නව මරලා දාන්න කියලා. මොකද රජතුමාගේ ඉදිරියට ආවයි කියලා. ඒතර හිඟන්නගෙන් හැවවලු නිදහසට කරුණ මොනවාද කියලා. අද රජා දැකලා මට මැරෙන්නත් උනායි කිව්වලු. ඒ කියන්නේ දැන් හිඟන්නට හම්බෙලා තියෙන රජතුමාව ඉතින් මේ හිඟන්නට මැරෙන්නත් උනායි කිව්වලු. ඔතන තව අනිත් පැත්තක් තියෙනවා සගා. සමහර ලාවට මේ පෙරමග නිමිති තුල අපිට යම්කිසි පූර්ව අවබෝධයක් දෙනවා අද දවසේ සිද්ධ වෙන්න පුළුවන් දේවල් පිළිබඳව. හැබැයි සමහර දැන් ඉන්දියාවේ සමහර කොටස් ඕකට විරුද්ධව කතා කරනවා. ඒක වළක්වන්න එපා වෙන දෙයක් දාලා කියලා. අපි දැන් උදාහරණයක් ඇරෙට අපිට ඉස්සරහට මුණ ගැහෙන්න තියෙන අනතුරක් වීමේ ඉඩ කඩක් තියෙන දෙයක් නම් අපි දවස ටිකක් පරිස්සම් වෙනවා කියලා.
හැබැයි ඒක පරිබාහිරව අපි වෙන කෙනෙක්ව ඉස්සරහට ගෙන්නගෙන අපි යනවායි කියන්නේ අර නිමිත්ත දුර්වල කරගෙන අපි යනවායි කියන මතයකුත් තියෙනවා. කෙසේ වුණත් දැන් අපි වාස්තු විද්‍යාත්මකව කතා කරද්දී ගෙදරක ඉන්න දරුවෙක් එහෙම නැත්නම් තමන්ගේ ආදරණීය බිරිඳ ඒ ඉදිරියට මුණ ගැහිලා යනකොට සගා ඒ අය තුලින් එන්නා වූ ඒ ශක්තිය මුළු දවසම ප්‍රබෝධමත් කරන්න සමත් වෙනවා. ඒ නිසා හැකියාවක් තිබෙනා මම කිව්වේ ඒකයි තමන් මේ ඉදිරියට තමාගේ ආදායම උපයන්න යන්නා වූ මාර්ගය ප්‍රධාන දොරෙන් ඉදිරියට යන්නා වූ මාර්ගය බොහොම හිත ශාන්ත වෙන විදිහට සැනසුම් සහගත විදිහට සකස් කරගත්තොත් අනිවාර්යයෙන්ම සාර්ථකත්වය ඇති කරලා ඒක මොකද කණු වගේ දේවල් ඔය නොයෙකුත් කටු සහිත මල් පඳුරු සිටවන්න එපයි කියලා කිව්වේ. ඒ තුලින් අපට ලැබෙනා වූ ශක්තියින් ඊටමත් අහිතකර ලෙසින් තමයි බලපාන්නේ. ඔව් නිශාන්ත මහත්මයා අපි දැන් වාස්තු විද්‍යාව පිළිබඳව කතා බහ කරද්දී අද දවසේ ගොඩක් දෙනෙක් අපිට කතා කරන්න 2444 දුරකථනට උත්සාහ කරනවා ඇති. පොදුවේ මුළු සමාජයට බලපාන කාරණා තියෙනවා. අපි නොදැනුවත්ව නිවසක් ඉදි කරාට පස්සේ අපි හිතනවා ඊට පස්සේ ඇති වෙන ප්‍රශ්න හරහා අපි මේ වාස්තු විද්‍යා දෝෂ ගැන හිතමු නැති නිසා නේද අපේ ජීවිතවලට ප්‍රශ්න එන්නේ කියලා. නිශාන්ත මහත්මයා අපි දැකලා තිනවා දැන් ගෙවල් වල මැද කණු තියෙනවා. එහෙම නැත්නම් ඒ කණුව ඉහළ කොටසේ අර කුරුසයක් වගේ පීඩන අවස්ථා තියෙනවා. මේ தත්ත්වයේ උඩ මොන වගේ දරුණු බලපෑම් ඇති වෙන්න පුළුවන්ද? ඕකට මේ අතරම සගා දැන් ගොඩාක් නිවාසවල තියෙන දෙයක් තමයි මේ විශේෂයෙන් සැලකිල්ලක් දක්වන්නේ මේ මධ්‍ය ලක්ෂ්‍ය කියන තැනට. දැන් ඔබතුමන්ට පේනවා ඇති මේ නිවසේ මේ පෞද්ගලිකව බලපු නිවසේ මේ පෞද්ගලිකව මධ්‍ය ලක්ෂ්‍ය එන්නේ සගා මෙන්න මේ කණුව තියෙන තැනට. ඊට අමතරව මේ බීම් එකක් සමහරලාට වැරදීමකින් වෙන්න පුළුවන්. ඒක ගෘහ නිර්මාණ ශිල්පියාගේ වැරද්ද වුණාද එහෙම නැත්නම් අපි කියන්නේ ෂටරිම ගහද්දී ඒ කාර්මික ශිල්පියාගේ අතින් වැරදුනාද කියන එක තමයි තියෙන ගැටලුව. ඔය වෙනි කුරුස පිහිටලා තියෙනවා. මෙතනදී ගොඩක් දෙනේ සැලකිලිමත් වෙන්නේ අලංකාරයනේ නිශාන්ත මහත්මයා. එහෙමයි. දැන් ගොඩක් අලංකාරයට මුල් තැන දෙනවා. ඒ අලංකාරයේ පිටිපස්සේ තියෙනා වූ තමන්ට විශ්වීය ශක්තියින් තුලින් තියෙන බලපෑම් පිළිබඳව තියෙනා වූ අවබෝධය ටිකක් අවම වෙනවා. අර එවැනි තැන්වලදී සකහා සමහරලාවට දෙන්න දෙමහල්ලන් වගේම අර වගකීමක් නැති අහිංසක දුවා දරුවන් පවා අධ්‍යාපනයෙන් පවා වන්දි ගෙවන තැන් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම තමන්ගේ ගෘහයක් පිහිටද්දී මධ්‍ය ලක්ෂ්‍ය කියන එක ඉතාමත් වැදගත් දෙයක්. මේ මධ්‍ය ලක්ෂ්‍ය තුල මෙවැනි පිහිටීම් තුල ඒ ගෙදර දියුණුවට තමයි සගා බාධා කරදර ඇති කරන්නේ. ඒතර දුවා දරුවන් සමහරලාට හොඳට ඉගෙනගෙන තියෙනවා. සමහරට රැකී ආරක්ෂාවල යම් බාධා තියෙන්න පුළුවන්. හොඳට ඉගෙනගෙන තියෙනවා රැකී ආරක්ෂාවකුත් කරන සමහරට විවාහයට බාධා ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි දැනුවත්ව කරගන්න පුළුවන් දෝෂ තමයි ඔය එන විශේෂයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පියාගේ සිටම කාර්මික ශිල්පියත් සැලකිල්ලක් දක්විය යුතුයි. තමන් මේ කරන කටයුත්ත නිවැරදිව කරලා දෙන්න. ඒ වගේම මේ හිරුවටා ඉන්න ලක්ෂ සංඛ්‍යාත පිරිසත් තේරුම් ගත යුතුයි. අපි ඉන්න ගෙදර අපි හැමදාම ජීවත් වෙන්න හදා ගෙදර ලස්සන වගේම මේ තුල තියෙනා වාස්තු සිද්ධාන්ත ගැන පොඩ්ඩක් හරි සැලකිල්ලක් දැක්වුවොත් අනාගතේ ඉන්න පුළුවන් අහිතකර තැන් අවම කරගන්න පුළුවන්. අපේ ජීවත් වෙන වටපිටාව අපේ ජීවිතවලට පුදුමාකාර බලපෑමක් ඇති කරනවා. අපේ ආර්ථික තත්ත්වයත් අපේ නිවසේ ප්‍රමාණයවත් අපි පැල්පතකද ජීවත් වෙන්නේ රජමැදුරකද ජීවත් වෙන්නේ කියන කාරණාවනේ අපේ හිතේ සතුට තමයි මේ ජීවත් වෙලා ඉන්න කාල සීමාවේ අපිට වැදගත් වෙන්නේ. ඒ නිසාම ඔබේ යහපත හැමදාමත් අපි ප්‍රාර්ථනා කරන නිසා හැමදේම සත්‍යතාවය මත කියන කාරණා ඔබට පැහැදිලි කරන්න හැමදාමත් අපි උත්සාහ කරනවා. නිශාන්ත පෙරේරා මහත්මයා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශකතුමාට බොහොමත්ම ස්තුතියි ආයුබෝවන් කියලා සමුදෙනවා.